දැන් අපි මේ දාන පින්කම් ආදී දේවල් එතකොට මේ පුද පූජා ආදී දේවල් කරන්නේ කවුරුද සාද? දැන් ඔයගොල්ලෝ අද මේ පින්කම කරන කාටද? මියගිය කෙනාට පින් දෙන්න නේද? එහෙනම් මියගිය කෙනෙකුට අපි පින් දීමක් තමයි මේ වගේදී කරන්නේ. 7 දවසේ දාන, 3 මාසේ දාන. එතකොට ඒකෙදි ප්‍රධානව වෙන්න ඕන එකක් තමයි මියගිය කෙනාට පින් ලැබෙන්න ඕනේ. පාංශකූලෙකෙදිත් කරන්නේ ඕක තමයි. එතකොට එහෙනම් මේ වගේ තියෙන වැදගත්ම දේ මොකද්ද? පින් දෙන්න ඕනේ. එහෙනම් ඊගාවට වැදගත්ම දෙයක් මොකද්ද? පිනක් එහෙනම් අපි කරන්න ඕනේ. එහෙනම් අපි හොඳට පින් කරන්න ඕනේ. එතකොට අපි හොඳට පිනක් රැස් කරොත් තමයි ඒ ඥාතියට ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න. සාමාන්‍යයෙන් කෙනෙක් මැරුණාන් පස්සේ දානයක් දෙනවද නැද්ද? දෙනවා. එතකොට පින්කමක් කරනවද නැද්ද? කරනවා. 3 මාසෙ පින්කම් කර මාසෙන් මාසෙ දාන දෙනවා සමහරවිට. බණක් කියවනවමයි. හැබැයි පෙරේතයෝ ඥාති පෙරේතයෝ එනව නේද පින් හම්බුන්නේ නැහැ කියාගෙන. එන වෙලාවල් තියෙනව නේද? එතකොට මිනිස්සු මොකද්ද හිතන්නේ? එහෙනම් මේවා කරලා වැඩක් නැහැ කියලා හිතන්නේ. ඇත්ත ඒක නෙමෙයි. ඒක හරියට කරන්න ඕන විදිහට කෙරිලා නැහැ. එහෙනම් කරන්න ඕන විදිහ මොකද්ද? කරන්න ඕන විදිහ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ. එතකොට අපිට ඕන විදිහට මේවා කාක්වත් කරලා වැඩක් වෙන්නේ නැහැ. දැන් මිනිස්සු ඔක්කොම කරන්නේ කාට ඕන විදිහටද? මිනිස්සුන්ගේ හිතැඟි පරිදි. එතකොට ඒ ඥාතියට පින් ලැබෙන්නේ නැහැ. නමුත් අපි මුදලක් වියදම් කරලා මොකක් හෝ කටයුත්තක් කරලා තියෙනවා අපි එතන. විශාල ශ්‍රමයක්, විශාල කාලයක්, විශාල ධනයක් වියදම් කරලා අපි මොකක් හෝ දෙයක් කරනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන පරමාර්ථය ඉෂ්ට වෙලාද? පරමාර්ථය මොකද්ද? අපි ආදරය කරන මේ මිය පරලෝ ගිය කෙනාට යහපතක් කරන්න නේද අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි සල්ලි වියදම් කරලා ඔක්කොම කරලා යාට යහපත ලැබුණ නැත්තම් අපි කරපු දේවල් එකක්වත් අර්ථය ලැබිලාද? නෑ. ඒවා හරියට එරබුදු ගස් වගේ. ලොකුවට තියෙනවා ඈතට. ලොකුවට මල් පිපෙනවා. ඔක්කොම හොඳට තියෙනවා. හැබැයි අරටු තියනවද? අරටු නෑ. ගහක් කඩන් වැටුණාන් පස්සේ මහ කාලයක් යන්නේ යට ගුල්ල ගහන්න. ඇයි? අරටුව සිඳිලා තියෙන්නේ. අරටුව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඔන්න ධර්මයේ කියලා දෙනවා අපිට පින් කරන ක්‍රම. මොකද්ද මේ පින කියලා කියන්නේ? සුකස්සේතම් භික්කවේ අදිවචනං යදිදම් පුඤ්ඤා. මේ පින කියලා කියන්නේ සැපේට කියන නමක්. එහෙනම් ඥාතියෙකුට පින් දුන්නා කියලා කියන්නේ එයා මොකේටද අපිපත් කරන්නේ? සැපේටපත් කරන්නේ. එහෙනම් එයාගේ තියෙන දුක දුරු කරන්න තියෙන චෛතසික සංස්කාරයක් තමයි පින කියලා කියන්නේ. දැන් අපි මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉන්නවනේ. මේ මනුස්ස ලෝකේ අපිට හොඳ ඇස් දෙකක් තියෙනව නේද? අපිට එහෙම කියන්න තරම් මහා මේ අපි අබ්බගාත වෙලයි පුදුන්නේ නැහනේ කවුරුවත්. නේද? නමුත් එහෙම මිනිස්සු ඉන්නව දැකලා තියෙනව නේද? ඒ මොකක හේතුවක්ද ඒගොල්ලන්ට තියෙන්නේ? ඒගොල්ලන් අකුසල කර්ම පව් කරලා ඒගොල්ලෝ. එහෙනම් අපි මේ මනුස්ස ලෝකේ පිනක් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ ලෝකවලට යනකොට තමන් මේ ජීවිතේ කරපු පින තමයි එයාට ඒ ලෝකෙට යන්න උපකාර වෙන්නේ. හැබැයි මේ ජීවිතේ කරපු පින එයාට මදි නම් එයා සුගති ලෝකවලට යන්න පුළුවන්කම ලැබෙනවද? බැරි වෙනවා. එහෙනම් එහෙම බැරි වෙච්ච කෙනෙකුට මෙන්න මේ දන් දෙන ඒවා උපකාර වෙනවා. එහෙනම් මේ උපකාර වෙන්න නම් අපි හොඳට පිනක් කරන්න ඕනද නැද්ද? හොඳට පින් කරන්න ඕන. එහෙනම් අපි මූලිකත්වයේ දෙන්න ඕන පින් කරන්න. එහෙනම් අපි දානයක් දෙනකොට පින්නොතනි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දිනවා යෝ සීලවා සීලවන්තේසු දදාති දාන. හරිද? ඔන්න දානයක් දෙන්න ඕනේ. අපි දානයක් දෙන්න ඕන කියව මොනවද හිතන්නේ? හාමුදුරුවෝ මෙච්චරක් ඕනේ, වාහන මෙච්චරක් ඕනේ, මිනිස්සුන්ට කණ්ඩු ගන්න මෙච්චරක් ඕනේ, හාල් ඕනේ, පොල් ඕනේ. නමුත් අපි මේක හිතනවද? යෝ සීලවා සීලවන්ති තමන් සිල්වත් වෙලා සිල්වතුන්ට දන් දෙන්න ඕනේ. ධම්මේන ලද්දේ සුපසන ධාර්මිකව ලද දෙයක් පැහැදුණු සිතින් කර්මඵල කර්ම විපාක අදාහගෙන දන් දෙන්න ඕනේ. දැන් මේ කියන කරුණු පහ බොහෝ වෙලාවට සම්පූර්ණ වෙනවද? මිනිස්සු පව්පින් විශ්වාස කරනවද? ඒක නෑ. එතකොට ඔන්න අපි ගාව ඒක නැති වෙනවා. සීල් සමාදන් කරවන්නේ ඇයි? මේ ඔක්කොම කරන්න කලින් අපි සිල් ගන්න ඇයි?
සිල්වත් වෙලා ඒව කරන්න ඕනේ. නැත්තම් ඒව මහත්ඵල වෙන්නේ. ඒකයි මේ ඥාතීන්ට පින් ගන්න බැරි. අපි ඒ වගේ සිද්ධි ඕන තරම් දන්න නිසා කියන්නේ. සමහර මියගිය ඥාතීන් එහෙම ආවන් පස්සේ ඔය මිනිසුත් එක්ක ඉනවනේ ඒක වෙලෙයිලා එහෙම. ආවන් පස්සේ ඒගොල්ලෝ කියන්නේ ඔය කිසිම දානකින් අපිට පින් ගන්න හම්බුන්නේ නැහැ කියලා කියන. ඇයි මේ කරුණ දානෙදි සම්පූර්ණ වෙලා නැහැ. වැදගත් වෙන්නේ මේ කරුණ සම්පූර්ණ වීම මිසක් අපි ඒක කේටරින් එකක දෙනවද? අපි කොච්චර සල්ලි වේදම් කරනවද කියන එක අදාළ වෙන්නේ නැහැ. දැන් අපි මේ ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණයට අපි නමක් කියන මොකද්ද? ධර්ම දානය කියලා. කියනවා නේද? ධර්ම දානය. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් ඉක්මවා මොන දානෙත් තියෙන්නේ? එහෙනම් ධර්ම දානයේ විශාල පිනක් රැස් වෙනවද නැද්ද? ඇයි එහෙනම් අපි ඒක කැසට් පීස් එකක් දාලා අපේ වැඩ කරලා පින් අනුමෝදන් කරන්නේ නැත්තේ? ඇයි එහෙම කරන්නේ නැත්තේ? අපිට පින් රැස් වෙන්නේ එහෙම නැති නිසා. ධර්මයේ අහන කොටත් පින් රැස් වෙනවා, ධර්මයේ කියන කොටත් පින් රැස් වෙනවා. ඒ පින තමයි අර ඥාතියට අනුමෝදන් කරන්නේ. එහෙනම් පහවදා දෙන දානෙට වඩා පිනක් මොකෙන්ද රැස් වෙන්නේ? ධර්ම දේශනා. එහෙනම් ඇයි ඥාතීන්ට පින් අනුමෝදන් වෙන්නේ නැත්තේ? එදාට අපි බණ අහන එකද කරන්නේ? කට්ටියක් රාබනවා. කට්ටියක් gedara කට්ටිය එකතු වෙලා බත් හම්බනවා. හැලිවලන් හොදනවා අම්මලා ටික එකතු වෙලා. නේ? ඊට පස්සේ ওই වයසක අම්මලා දෙන්නේ තුන් දෙනෙක් මුකුත් කරගන්න බැරි නිසා අතන ඉඳන් ඉන්නවා. හාමුදුරුවෝ ලොහේ බණ කියනවා. කන වෙලාවට විතරක් ජනගඟක් ගලනවා. අපි හිතනවා අපි බණ කිව්වා. හැබැයි අර ආපු මියගිය ඥාතියා හිස් සතියෙන් මෙයා යනවා යන්න. අත් දෙක වනවන ආවා. ගෙවල් වල උන්ට දෙස් දෙවල් තියතිය අත් දෙක වනවනාම යනවා. මුකුත් නෑ අන්තිමට. ඇයි යාට එහෙම මුකුත් නැති වෙන්නේ? අපි අර බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි යතින් වෙලා නෑ. අපි යමක් කළාට වැඩක් නෑ. දැන් කුඹුරු මිනිස්සු ඕන තරම් වපුරන්නේ. අස්වෙන්න ලැබුණ නැත්තම් කුඹුරු වැපුරුවා කියලා නමට වැඩක් තියනවද? වැඩක් නෑ. දැන් ඔන්න දැන් ඕගොල්ලෝ අද මෙහි ආවා. දැන් ඕගොල්ලන්ට උයන මානසිකත්වයක් තියනවද? නෑ. අන්න පින් රැස් වෙනවා එතකොට. දුස්සීල මිනිස්සු ලක්ෂයකට උයලා කණ්ඩ දුන්නත් මහත්ඵල පින රැස් වෙන්නේ නෑ. එතනින් වෙන්නේ මිනිස්සු අර ධර්ම දාණය දෙන එක අත්හැරලා දෙනවා. දාණේ තියෙන්නේ පහෝදාටනේ. පහෝදාට මේ මිනිස්සුන්ට කණ්ඩද පුළුවන්නේ. අන්තිමට මොකද අර බණ අහන එක නැති වෙලා ධර්ම දාණේ නෑ. මොකක්ද ඉතුරුනේ? නිකන් උයලා පිහලා කන්න දෙන එකක් විතරක් ඉතුරුනේ. ඔන්න පින් රැස් වෙන්නේ නැහැ. එහෙනම් දන් දෙනකොට සීලේ තමන් ගාව තියෙන්නත් ඕනේ. හාමුදුරුවන්ගේ සීල් හොයලා හරියන්නේ නැහැ. ඒක සංඝයාට දෙන හාමුදුරුවන්ගේ සීල් ඕන. තමන්ගේ සීලෙ නැහැ. ඔන්න. සමන් සිල්වත් වෙනා සිල්වතුන්ට දන් දෙනවා. සංඝයාට දන් දුන්නාම අපි දැන් දානේ සාංගික කරනවානේ. මොනවද අපි සාංගික කරන්නේ? මතක වස්තු සාංගික කරනවා. ගිලම්පස සාංගික කරනවා. දෙහෙත් සාංගික කරනවා. ඒ ඔක්කොම සංඝයාට දෙනවා. ඇයි සංඝයාට අපි මේවා දෙන්නේ? සංඝේ දින්නම් මහත්ඵලං. සංඝයාට දුන්නොත් ඒ පින මහත්ඵලයි. දැන් අපි මේ හාමුදුරන්ට කියලා දෙනවා ගෙනහල්ලා. එතකොට දානේ මහත්ඵලයිද? මහත්ඵල නැහැ. ඇයි? ඒක සංඝයාට නෙමෙයි ලැබුණේ. ඒ හාමුදුරන්ට හම්බුනේ ඒක. එතකොට ඒ හාමුදුරන්ගේ තියෙන ගුණයට තමයි පින් හම්බ වෙන්නේ. ඒක පුද්ගලික දානයක්. සාංගික දානකෙදි වෙන්නේ ඒ අපි කියනෝනේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය. අතීතයේ වැඩ හිටපු සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහරහතන් වහන්සේලාගේ පටන් අනාගතයේ වැඩ ඉන්නා වූ මේ මාර්ගයේ වඩින්නා වූ ස්වාමින් වහන්සේලාට කියලා නේද දාන දෙන්නේ. අන්න එතකොට තමයි ඒක මහත්ඵල වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සංඝයාට දෙන්න සංඝයේ දින්නම් මහත්ඵල. සංඝයාට දුන්නොත් මහත්ඵල. එතන ඉන්න හාමුදුරුවෝ ගැන ගුණාගුණ ගැන හිතන්නේ නැහැ එතකොට. සංඝයාට දෙන්නේ. ඒකට තමයි අපි දානේ සාංගික කරන්නේ. පාංශකූලෙදී සාංගික කරනව නේද? ඒ සාංගයාට දුන්න පින තමයි අර ඥාතියට හම්බෙන්නේ. එතකොට දැන් සාංගික පින කොහොමද අපි රැස් කරගන්නේ? දැන් අපි කියනවා ඉමම් බික්කම් බික්කු සංගස්සදීම. ඉමං අෂ්ටපරික්කාරම් බික්කු සංගස්සදීම. ඉමන් තාම්බූලම් බික්කු සංගසද. මේ ඔක්කොම බික්කු සංඝයාට දෙමි කියලා කියනවා. අහන් ඉන්න කට්ටිය උඩ බලාගෙන ඔහි කියනවා. බඩු නම් සාංගික වෙයි. හැබැයි සාංගික පිනක් රැස් වෙන්නේ නැහැ. ඇයි?
අපි දන්නේ අපි මේක සංඝයාට දෙන්නේ කියලා. අපිට එහෙම හිතක් නැහැ. අපිට චේතනාවක් නැහැ. අහලා තියෙනව නේද චේතනාව කර්මය කියලා. අහලා තියෙනව නේද? ඒ චේතනාව කර්මයෙන් පවට විතරක් නෙමෙයි පිනටත් එහෙම තමයි. චේතනා පහල කරන්නේ නැතුව අපි ඔහි ඒව කියනවා. අපි දන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. එතකොට සාංගික පින අපිට ලැබෙනවද? රැස් වෙන්නේ නැහැ. චේතනාත්මක අපි එකට දායක වෙලා නැහැ. බලන්න අපි කොච්චර මේව කරන්නේ ධර්මයේ දැනගෙන ඉන්න ඕනද කියලා. එහෙම කරපුවාම එක සාංගික දානයක් දුන්නත් මහත්ඵලයි මහානිසංසයි. දාන. එක බණක් කියොත් ඒ ඥාතියෙක් විශාල සැපයකටපත් වෙන තරම් පිනක් රැස් වෙනවා. නමුත් ඒ වගේදී මිනිස්සු ගාව අර සීලය ආදී දේවල් නැති හින්දා ඒ පින මහත්ඵල වෙන්නේ නැහැ. පුංචි පිනක් රැස් වෙනවා. ඒ පින අර ඥාතියට අනුමෝදන් වෙන්න තරම් බලවත් එකක් නෙමෙයි. දැන් මෙහෙමනේ. අපි ගෙදර හොඳට බත් මාළු උයලා වාජන පුරවලා තියනවනේ ඕන මිනිස්සෙකුට ඇවිල්ලා බඩ පිරෙන්න කන්න පුළුවන්. වළඳේ තෙල් ටික විතරක් ඉතුරු වෙලා තියෙනවනේ මොකද වෙන්නේ? අපිට කණ්ඩත් නැත්තම් උටත් පිහගෙන කණ්ඩ වෙන්නේ. දැන් බඩ පිරලා දෙන්නේ. මොකුත් නැහැ. ඔන්න ඕක තමයි ගොඩක් තැන් වලට ගිහම වෙන්නේ දානවල. එහෙනම් අපි ආන්ගේ පින්ඩස් කරන එකට තමයි මුල් තැන්න. දැන් අපි ඔන්න බුද්ධ වන්දනා කරනවා. මේ බුද්ධ වන්දනාව කරන්නේ කවුරු දෙසාද? චාරිත්‍රයකටද? සිල් ගන්න චාරිත්‍රයක් කියලා හිත. ඒවා චාරිත්‍ර නෙමෙයි. ඒවා තමයි නිවන් මාගේ අංග සහ කවදා හරි ඔබට සුගතිය යන්න උපකාර වෙන්න ඔච්චරයි. ඉනිමන් තියලා ආවෝ මනුස්ස ලෝකෙට එන්නවත් දෙවි ලෝකෙට යන්නවත් බෑ. ඉනිමන් වලින් යන්න බෑ. වස්තු වලින් යන්න බෑ. උගත්කම් වලින් යන්න බෑ. මොනවද යන්න තියෙන්නේ? තමන් කරපු රැකපු සීලෙන් යන්න තියෙන්නේ. තමන් කරපු පින් වලින් තම සැප ලැබෙන්නේ. ඒව නැත්තම් ඒ වාජන හිස් වෙලා නම් අනිත් වාජන විසින් තමාව දුගටියට අරන් යන එක නතර කරන්න බෑ. ඇයි අපි මේ තියෙන ඒවට ආස කරනවනේ මැරෙද්දි. අපිට වෙන යන්න තැනක් අපි හිතේ හැදිලා නැහැ. අපි සුගතිය ගන්න හිත හැදිලා නැහැ. දෙවිය ලෝකේ ගන්න හිත හදාගෙන නැහැ. මොකුත් නැහැ අපි. එතකොට අපිට දැන් මතක් වෙන්නේ මොනවද? මේ ලෝකේ තියෙන ඒවා ටික තමයි මතක් වෙන්නේ. එතකොට මේ ලෝකෙට වෙනවා මතක් වුණා අපි ආපහු කැරකිලා කොයි ලෝකෙට දෙන්නේ? මේ ලෝකෙට එන්නේ. හැබැයි මිනිස්සෙක් විදිහට එන්න බෑ ඒගොල්ලන්ට. ඇයි? මිනිස්සෙක් විදිහට එන්න තරම් ඒගොල්ලන්ගේ පුණ්‍ය ශක්තිය බලවත් නැහැ. ඒක මිනිස්සෙක් විදිහට එන්න පුණ්‍ය ශක්තිය බලවත් නැති නිසා මෙහි එනවා මොකද්ද? අමනුස්සෙක් විදිහට. ඔන්න ප්‍රේතයෝ වෙනවා. එහෙනම් ජීවත් වෙලා ඉද්දි හැම කෙනෙක්ම මේ දානේ සීලය හොඳට පුරුදු කරන්න ඕනද නැද්ද? පුරුදු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියපු විදිහට හැබැයි. දැන් දැකලා තියෙනවා සමහර අය අටපිරිකර පූජා කරනවා. දැන් ඔය අටපිරි කඩේ තියෙන්නේ. දැන් අපි සල්ලි දීලා ලොකු ගණන් දීලා ගේනවා. ගෙනාවට සමහරට ඒ වගේ තියෙනවා මිනිසුන්ට පූජා කරාට මහත්ඵල වෙන්නේ නැහැ. ඇයි මහත්ඵල වෙන්නේ නැත්තේ? ඒ වගේ තියෙන පාත්‍රයේ කවදාකවත් හාමුදුරු කෙනෙක් වළඳලා දැකලා තියෙනවද? බෑ. ඕකේ ඇලුමිනියම් මුට්ටියක් තියෙන්නේ. රෙදි කෑලි 3-4ක් ඔතලා ඔහේ දෙනවා. ඒවට කියන්නේ මේ සංකේතාත්මක අටපිරිකර. ඉතින් සල්ලි දීලා 100ක් පූජා කරත් දාන්නේ මහත්ඵල නැයි. ඒක අහක දාන දෙයක්. දානෙකට අහක දාන දේවල් දෙන්න එපා කියලා. සකස් කරලා දෙන්න ඕනේ. හොඳට පිළිවෙලක් ඇතුව. සියතින් දෙන්න ඕන. තමන්ගේ අත් දෙකෙන් පූජා කරන්න ඕන කියන. ඒක ගෞරවයෙන් දෙන්න ඕනේ. අහක නොදමන දේ දෙන්න ඕනේ. ඒ කියලා කියන්නේ වටිනා කියන දේවල් නෙවෙයි. ඔයගොල්ලෝ දැන් සම්බෝලේ බතු වෙනම් ඔයගොල්ලෝ ගෙවල්ල කන්නේ සම්බෝලේ බතු දෙන. මොකද ඒක අහක දාන්නේ නැහැනේ. හැබැයි ව්‍යංජන 10ක් විතර එක අපි ගෙදරපත් කළා සම්බෝලේ බතු දුනොත් ඒක මහත්ඵල වෙන්නේ. ඇයි? අපි අහක දාන දෙයක් දීලා තියෙනකොට. අන්න. ඊට පස්සේ කර්ම විපාක අදහගෙන දාන දෙන්න ඕනේ. ඔන්න ඔය කර්ම දානෙකදී පින්නතුනේ සම්පූර්ණ වෙන්න ඕනේ. ඒව ගැන සැලකිලිමත් වෙලයි දානයක් සකස් කරන්නේ. අපිට ඒව ගැන සැලකිලිමත් වෙන්න ලැබෙන්නේ ඇයි? ගොඩක් අය ඒව දන්නේ නැහැ. ඒ නිසා දාන දෙන්න ගියම ගොඩාක් ප්‍රශ්න හදා ගන්නවා. සමහර අය රණ්ඩු වෙනවා. සමහර අය ව්‍යංජන හංගනවා. අර සංඝයාට කියලා කියනවා හංගනවා මිනිස්සු සමහර. හජ වෙන්නද ව්‍යංජනයක් කාලා? දැන් එක තැනක තියෙනවා පුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ ඔය බිම්බිසාර රජුරෝ දානයක් දෙනවා ඒ කාලේ. ඒතර ඥාතීන් තමයි දානේ සංවිධානය කරන්නේ. ඒ දානශාලා මෙහෙම මීටර් 500 දිග දානශාලා හදලා ලක්ෂ ගණන් කන්න බොන්න දෙනවා.
ඒතර මේ පුස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට දානි දෙනවා හින්. එතකොට ඥාතීන් ටික මොකද කරේ? හැමදාම හදන්නේ දානි හදන්නේ ඒගොල්ලෝනේ. ඒගොල්ලෝ අර බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට හදපු දානේ කලින් මේගොල්ලෝ කනවා. ඇයි? දානි සුවඳයි, කෑම જાති වැඩි, ආසයි, ඕගෙන් මොක පොටයක් ගත්තාම කෑව. හැබැයි ඒවා දැන් කාටද හදලා තියෙන්නේ? අර සංඝයාට හදලා තියෙන්නේ. ඒතකොට අර රහතන් වහන්සේලා දැන් තාම මැරිලා නැහැ. ඒතකොට දැන් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා වළඳන්නේ කවුරු ඉඳුල් කරපු එකක්ද? අර මිනිස්සු ඉඳුල් කරපු එක. ඊට පස්සේ මොකද උනේ? මේගොල්ලෝ මැරිලා ගින් ඒම නිරේ ගියා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ එන්න කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අමාරුවෙන් පෙරේත ලෝකෙට කල්ප 90 ගාණක්ම නැහැ. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපිට පින් ගන්න බැරිද? ඊට පස්සේ උඹලාට මේ ජීවිතේ පින් ගන්න බෑ. අනාගතයේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පින් ගන්න පුළුවන් කිව්වා. එතකොට තමයි පින් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ කර්මය කියන දේවල් ජීවිතේ ලොකට බලපානවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වා දන් දීමෙන් පින් කරන්න. දන් දෙන්න. දන් දෙනවා කියලා කියන්නේ අසරණ මිනිසුන්ට දන් දෙනවා. ගිලන් මිනිසුන්ට දන් දෙනවා. අග්‍රඵල දාන කියලා දෙනවා. ගමිකයන්ට දාන දෙනවා. සංඝයාට දාන දෙනවා. විවිධාකාර දාන තියෙනවා. මේ දාන දෙන්න කියලාගෙන. ඇයි එතකොට තමයි අර පින කියන එක රැස් වෙන්නේ. අපි කොයිතරම් එකතු කරත් පින රැස් වෙන්නේ නැහැ. ඒකෙන් වැඩි වෙන බඩු මුට්ටු වැඩි වෙනවා. ඒතර බඩු මුට්ටු වැඩි වෙන නිසා ඒව අතපත ගාලා අපි සතුටු වෙනවා මිසක් ඒව මැරෙනකොට අරයි යන්න බෑ. තේරුණා නේද? එතකොට ඔන්න ඕක තමයි අපි දැනගත්තු දේවල්. ඊගාවට තමයි මොකද්ද මේ සියතින් දෙනවා කියලා. තමන්ගේ අත් දෙකෙන් දාන පූජා කර ගන්න ඕනේ. දැන් සමහරු දාන බෙදන්න ගියපුවම බෙදන්නේ නැහැ නේද? ඔයාලා බෙදන්න කියලා නින්නවා යා. නෑ දානේ එයාට පින් ලැබෙන්න එයා අත් දෙකෙන් බෙදන්න ඕනේ. ගෞරවයෙන් බෙදන්න. අපි දානයක් දෙනකොට ගෞරව කරන්න දැන් ඔය පාවඩ දාන්නේ ගෞරව කරනවා. පාසෝ දන්නේ. ඒවා එතකොට අපි අවබෝධයෙන් කරන්න ඕනේ. මේ සංඝයාට දෙනවා. ඒ දැන් අපි මේ දැකලා තියෙන ගොඩක් වෙලාවට පොඩි ළමයි තමයි දාන්නේ. උඹල කරපල කියලා දානවා. ඉස්සරහට පොඩි අය. ඇයි ඒගොල්ලෝ දන්නේ මේක දානේ මහත්ඵල වෙන එක අංගයක් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ දානයක් දීලා තියෙනවා අසදුසු දානයක්. රහතන් වහන්සේලා 500යි භාග්‍යතුන් වහන්සේ වඩම්මලා. අලියැත්තු 500ක් තමයි මුතු කුඩ අල්ලගෙන හිටියේ. හීලය කරපු අලියැත්තු 500ක් අතේ මුතු කුඩ දාලා. රත්තරන් භාජන දාන. ඒ කියන්නේ සංඝයාට ගෞරව කළා. ඒ දානේ අසදුසු දානයක්. ආයේ කාටවත් එක දෙන්න බෑ කියලා කියනවා. ඒ දානේ. කොසල් රජතුමා තමයි දුන්නේ. ඒතර අපිත් ගෞරව කරන අපිට පුළුවන් නේද? එතකොට මේ ගෞරවයේ අර දානේ මහත්ඵල වෙන්න උපකාර වෙනවා. එතකොට බලන්න සියතින් දෙන්න ඕනේ. ගෞරවයෙන් දෙන්න ඕනේ. ඊට අහක නොදැමන දේවල් දෙන්න ඕනේ දාන වලට. මොනද අහක නොදැමන දේවල්? දැන් ඒ කියන්නේ පරිහරණය කරන්න පුළුවන් දේවල් දාන්නේ. එතකොට දැන් දුප්පත් මිනිහෙකුට දුන්නත් හොඳට කෑම එකක් දෙන්න ඕනේ. ඒ කියලා කියන අපි කන විදිහටම දෙන්න ඕනේ. ඒ කියන්නේ එතකොට දැන් ඒ අයට අපහාස කරලා කවදාවත් දෙන්න හොඳ නැහැ. එහෙම කරොත් එහෙම පින ලැබෙන්නේ නැති වෙලා යනවා. තේරුණා නේද? එතකොට අහක දැන් එහෙම අහක දාන දේවල් දුන්නාම ඒ පිනක් රැස් වෙනවා. හැබැයි ඒක මහත්ඵල නැහැ. ලොකු විපාක ලැබෙන්නේ නැති අල්ප පිනක් ඒක. ඊට පස්සේ ගෞරවයෙන් දන් දෙන්න ඕනේ. ඒ අයට අපහාස කරලා. ඔන්න දැන් මේ කරුණ සම්පූර්ණ වෙුණාම තමයි දානේ මහත්ඵල වෙන්නේ. ගෞරවයෙන් දෙන්න ඕනේ. ගෞරවය කියන කොහේ තියෙන එකක්ද? කොහෙද ගෞරවය තියෙන්නේ? හිතේ තියෙන්නේ ඒක. නමුත් ගොඩක් ගෞරවය ඇති කරගෙන දින්නේ දානවලදී. දානේ හදන ගමන් මිනිස්සු මොනවා කතා වෙන්නේ? හාමුදුරුවන්ගේ අද කැරට්ටුව තමයි කතා වෙන්නේ. ඒ හඳුර බැන්න තමයි දානේ හදන්නේ. එතන ඉඳන් අර මියගිය ඥාතීන් ඇවිල්ලා ඉන්නවා. දැන් එතන ඉඳන් ඒගොල්ලෝ දන්නවා ගන්න පිනක් නැහැ අපිට කියලා. මේගොල්ලන්ට මතක නැහැ අපි සංඝයාට දෙන්නේ කියලා. සංඝයාට දෙන්න අපිට එන හාමුදුරුවෝ ප්‍රශ්නයක් නැහැ. දැන් අර මියගේ ඥාතීන් ආවට දැන් පින් ගන්න බැරි. ඇයි මේගොල්ලෝ දැන් එන්නකොටම හිත අපහදවගෙන ඉතින් දැන් හිතේ ගෞරවය තියනවද? නෑ. දාන්නේ දෙනකන් ඔය අඩුපාඩු කතා කර අර හාමුදුරුවෝ මෙහෙමයි අර හාමුදුරුවෝ මෙහෙමයි. මං නම් එනවටවත් කැමති නෑ. ඔය කියලා ඔය අම්මලා ඉතින් එකතු වෙලා ඔක හොඳ ලුණු ඇඹුල් දාන්නේ ලුණු ඇඹුල් දාන ටික අරකට දාලා කියනවා. ඉතින් මේගොල්ලෝ
පින් වෙනුවට පව් තමයි රැස් කරන්නේ. ඊට පස්සේ අර ඥාතීන්ට අනුමෝදන් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න. ඒ නිසා ගෞරවයෙන් දෙන්න ඕන කියලා සංඝ ගුණ හිතන්න ඕනේ. අපි හිතිය එකතරා ඔය බණ්ඩාරවල පැත්තේ මේ මිනිස්සු හරියට ධර්මය දන්නවා. ඒ ගොඩක් බණහප් මිනිස්සු. ඒ ආරණ්‍ය කියනවා ඒගොල්ලෝ මේ ආරණ්‍ය වල වැඩ කරද්දී ඔය සක්මන් මලු හදන ඒවා කරද්දී මේ සංඝ ගුණ කියා තමයි කරන්නේ. රහතන් වහන්සේලා ගුණ කියා. රහතුන්ගේ ගුණ කියා කරන්නේ. එච්චර පින් රැස් වෙනවා. මේ මිනිස්සු ඒක දැනගෙන ඉන්නවා. සංඝ ගුණ කියා කරන්නේ. ඒතර ගෞරවයෙන් දාන දෙන්නවා. ඊට පස්සේ තියෙන විශේෂයෙන් කර්ම කල කර්ම විපාක ඇදහිීම කියලා එකක්. ඒ කියන්නේ මේව කරොත් යහපත් විපාක ලැබෙනවා. මේව කරොත් අයහපත් විපාක ලැබෙනවා. ඒකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය. දුන් දේ විපාක ඇත. පුද පූජාවල විපාක ඇත. මේ ලෞකික සම්මාදිට්ඨිය තිබ්බොත් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙන මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මොකක්ද ඇති කරගන්න ඕනේ? ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දන් දීමේ විපාක ඇත. පුද පූජා කිරීමේ විපාක ඇත. මව කියලා කෙනෙක් ඉන්නවා. පියා කියලා කෙනෙක් ඉන්නවා. ඕපපාතික සත්තු මේ කර්මා රූප උපදින දෙවියන්, ප්‍රේතයන්, නිරේ කියලා එකක් තියෙනවා කියලා. ඒ කර්මා රූප උපදින එක ගැන එයා දන්නවා. ඊට පස්සේ මේ ලෝකයේ තමන් විසින් අවබෝධ කරලපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් හිටියා කියලා එයා පිළිගන්නවා. එතකොට මේ කියන දේවල් වලින් යුක්ත එක ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනවා. එතකොට එයා හොඳ දේවල් විතරයි කරන්නේ. නරක දේවල් කරන්නේ නැයි. එයා දන්නා ඒක නරක විපාක තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය නැති කෙනාට හොඳ දේවල් නෙමෙයි ආස දේවල් කරන්නේ. ඒතර ආස දේ නරක වෙන්නත් පුළුවන් හොඳ වෙන්නත් පුළුවන්. එයාට ආස දේවල් කරන්නේ. එයාට අර පව්පින් ගැන විශ්වාසෙ නැහැ. දැන් අපි ගොඩාක් ඉගෙනගත්තුල මිනිස්සුනේ අපි ඉන්නේ නේද? ලංකාවේ ගත්ත ළමයි හිටන් ගොඩක් ඉගෙන ගන්න සාමාන්‍ය මට්ටමට ඉගෙන ගන්න තියලා. හැබැයි ඒගොල්ලන්ට පව් කරන එක නතර කරගන්න පුළුවන් කොච්චර ඉගෙන ගත්තා. නෑ සමහර මහාචාර්යවරු විශ්වවිද්‍යාලවල මිනිමරලා තියෙනවා. සමහර උපාධිකාරියෝ තමයි වැඩිම හොරකම් කරලා තියෙන්නේ. ඇයි ඒ? ඒගොල්ලන්ට මොන සම්මාදිට්ඨියද නැත්තේ? ලෞකික සම්මාදිට්ඨිය නෑ මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා කුසල් වඩන්න බෑ. ඒ නිසා අර පෘථග්ජනිය විදිහට ජීවත් වෙනවා. එහෙනම් ඔන්න ඔය ලෞකික සම්මාදිට්ඨියත් අපි ගාව තියෙන්න ඕනේ. ඔන්න ඔය කරුණු පහ එකතු වුණා මේකට කියනවා සත්පුරුෂ දාන. ඔය දානේ ඔය කරුණු පහ සපුර ගන්න තමයි අපි දානෙකදී උත්සාහ කරන්න ඕනේ. ඒ දානේ gedara දෙන එකක්ද කොහේ හරි ගිහින් දෙනවද පන්සලට ගිහින් දෙනවද කියන එක අදාළ නෑ. දැන් ඕගොල්ලන්ටත් අදහසක් ඇති අනේ gedarama බණ කියන්න තිබ්බනම්. gedarama දාන දෙන්න තිබ්බනම්. එහෙම හිතෙනවා. එහෙම මිනිසුන්ට හිතෙනවා. එතකොට අපි මොකේද කොටු වෙලා තියෙන්නේ? ගෙවල් වල බිත්ති වලට මිසක් අර ධර්මානුකූල පැවැත්මට නෙමෙයි අපි හුරු වෙලා තියෙන්නේ. මියගිය ඥාතීන් පින් ගන්න ඒගොල්ලන්ට තියෙන විශේෂම සුසුකම මොකද්ද? පින් ගන්න පුළුවන් තැනක සිටීම. අපි පිනක් කරලා ඒගොල්ලන්ගේ නම් ගොත් සිහි කරලා අනුමෝදන් කිරීම. ඔය දෙක ඇර වෙන කිසිම දෙයක් බලපාන්නේ අපි පින කරන්නේ කොතනද? ඒක කන්දක් උඩද මුහුද මැද්දේද ගිහිල්ලා කරන්නේ? වතුර යට ඉඳන්ද කරන්න කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. අපි යාගේ නංගොත් ඒක කියන්නේ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතාව මේ ඥාතිමයි පින් අරගෙන සැපවත් වෙත්වා. එතනදී බුදුරජාණන් වහන්සේ තැනක් කියනවද? දැන් බලන්න අපි මේ වටපිටාව විතරනේ අපිට තිබිලා තියෙන්නේ. පිරිත් මණ්ඩපයක් ගහන්න ගියපුවා නොයේකු කතන්දර කියනවා. පිරිත් කියන්න අහන්න එකෙක්වත් නැහැ. එනේ උන් ටිකක් බීලා සමහරලාට එන්නේ. හැබැයි කොටුව ගහනවා දවස් 3. නේද? දානේ අංග සම්පූර්ණ කරන්නේ නැහැ. හැබැයි හත් ගහගෙන වලන් ගෙනල්ලා පුදුමාකාර දෙයක් වෙනවා. බණ කියනවා. ඔන්න බණ දා ගන්නවා. බණ දාගත්තාම ඉස්සල්ලාම බණ කියන එකටද මුල් තැන් ලැබෙන්නේ. එදාට උයන පිහින එකටද මුල් තැන් ලැබෙන්නේ. ඔන්න ඊට පස්සේ මස්සලි මාළු හරි දෙන්න ඕනේ. ඒක දුන්නේ නැත්තම් මිනිස්සු බනිනවා. 7-800ක් එනවා ඛණ්ඩ. හැබැයි බණ අහන්න එන්නේ 7 දෙනයි. ඔන්න ගෙවල් දුන්නා වෙන වැඩි. ගෙවල් දුන්නා වෙන වැඩි. මිනිස්සු
හිත සතුටින් බණ අහලා අනේ මම බණ ඇහුවා හොඳට මගේ මීගේ ඥාතියට මේ පින් අනුමෝදන් වේවා කියලා තමයි අන්තිමට සාදු කියන්නේ. ඒතර සාදු කියන්නේ කොහොමද? ගෙදර කට්ටිය කුස්සි කට්ටියක් උයනවා. කට්ටියක් ගෙදර ප්‍රධානිය එන මිනිසුන් ඒ කණ්ඩ හරි එහෙම නැත්නම් බොණ්ඩ හරි එක්කයි යනවා. හාමුදුරු කෙනෙක් තනියෙන් බණ කියලා ඔය කීප දෙනෙකුට යනවා. ඔකනේ දෙන්නේ. ඔන්න. එහෙනම් අර්ථවත් දෙයකට තමයි අපි ධර්මයේ ක්‍රියාත්මක වෙනවද කියලා තමයි එතනදී බලන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. හරිද? එතකොට සකස් කරලා දෙන්න ඕනේ. එතකොට මේ සකස් කරලා දෙනකොට තමයි අපි ඒ බතට සල්ලන ව්‍යංජන හදලා ඊට පස්සේ මේ ඒකට පළතුරු ටිකක් එහෙම පිළිවෙලක් තියෙනවා දානයක් දෙන්න. හොදි ටිකක් හදන. එහෙම පිළිවෙලක් තියෙනවා. ඕනම කෙනෙකුට දුප්පත් කෙනෙකුටත් පොළොයි බතුයි හරි දෙන්න පුළුවන්. එතකොට ඒ දුන්නත් ඒක සකස් කරලා දීමක් තමයි. එයාට තියෙන පොළොයි බතුයිනේ. ප්‍රශ්නයක් නැහැ ඒක. හම්බෝලේ බතුයි ප්‍රශ්නයක් නැහැ. දානවත් මිනිස්සේ ධනවත් විදිහට දාන දෙයි. දෙන අමුද්‍රව්‍ය මත නෙමෙයි පදනම් වෙන්නේ. ඒක සකස් කරලා දෙන්න ඕනේ. සියතින් දෙන්න ඕනේ. ගෞරවයෙන් දෙන්න ඕනේ. අහක නොදමන දේවල් දෙන්න ඕනේ. කර්ම ඵල කර්ම විපාක අදාහගෙන දෙන්න ඕනේ. මේවා ජීවිත කාලෙම මතක තියාගන්න. දානයක් දෙන්න මේ පහ දන්නේ නැත්තම් අපි දෙන දාන මහත්ඵල වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඔන්න. ගොඩ මිනිස්සු දාන්න දීලා තියෙනවා. බණ්ඩ ඇහුවොත් ගොඩක් මිය ගිය අය අවුරුදු 10 15 සිල් ගත්තු අය. හැබැයි මැරලා කොහෙද ගිහින් තියෙන්නේ? පෙරේත ලෝකෙ ඉන්නේ. ඊවල මිනිස්සු ඉතින් බය වෙනවා, ළමයි ලෙඩ වෙනවා, හරි ප්‍රශ්න. ප්‍රේත ලෝක ගිහලා. ඉතින් කියනවා සිල් ගත්තාන ඉතින් කිය මෑ සිල් අර ගියාට ගොඩක් අය සිල් පද 8වත් දන්නේ 8 සිල් ගන්න ගියාට. ඉතින් හරිම කනගාටුදායක තත්ත්වයක්. ඒක හරියට මේ වගේ. රත්තරන් කඳු තියෙනවා. ඒ රත්තරන් කඳු උඩ ඉඳගෙන හිඟා කනවා මිනිස්සු. අන්න ඒ වගේ. රත්තරන් කන්දක් උඩ යා ජීවත් වෙන්නේ. හැබැයි යා පොල් කට්ටක් කරා මිනිස්සු යන්නේන පාර මිනිස්සු හිඟා කනවා. ජීවත් වෙන්න. ආන් ඒ වගේ එකක් තමයි වෙලා තියෙන්නේ. ධර්මයේ තිබේ. නමුත් ඒක ගැන අවබෝධයක් නැති නිසා එයාට ඒක තේරෙන්නේ කරගන්න. දැන් අපි බුද්ධ පූජාවක්. දැන් බුද්ධ පූජාවක් තියෙනකොට ඒ බුද්ධ පූජාව තියන්නේ චාරිත්‍රයක් විදිහට නෙමෙයි. බුද්ධ පූජාව කියන්නේ චාරිත්‍රයක් නෙමෙයි. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ එක සක්‍ර දෙවියෝ අහනවා මේ දෙවිවරුන්ගෙන් අහනවා මෙච්චර මේ බලවත් වෙලා මේ ලෝකෙ ඉපදුනේ ඇයි ඔබ? ඊට පස්සේ කියනවා මම භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයට මල් පූජා කරලා තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ භාග්‍යතුන් ශ්‍රී දේහයට මම වස්ත්‍රයක් පූජා කරලා තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ජීවමානව ඉන්නවද? නෑ උන්වහන්සේ පිරිනුවම් පාලා. හැබැයි දැන් ඒ පිරිනුවම් පා බුදුරජාණන් වහන්සේට එක එක දේවල් පූජා කරලා එයා දෙවියන් අතර ඉපදිලා ඉන්නවා. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ කියනවා එහෙනම් අන්න තිට්ඨන්තේ නිබ්බුතේ චාපි බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිත් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සෙත් සමේ චිත්තේ සමේ ප්‍රාණ සමසිතින් දුන්නොත් ඒකේ සම විපාක තියෙනවා. එහෙනම් අපි ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කියලා සිතින් චේතනා පහල කරලා සම්බුද්ධ පූජාව තිබ්බොත් ඒ පිනම අපිට ගන්න පුළුවන් අපේ සිත අනුව. නමුත් බුද්ධ පූජාව තියද්දී අපි ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවක් විතර ගෞරවයෙන් ශ්‍රද්ධාව උපදවගෙන කරනවද ගොඩක් අය? කරන්නේ ගොඩක්. එහෙම අපි එහෙම කරනවා නම් කවදාකවත් මෙච්චර විතර චූටි වීදුරක වතුර තියනවද? අපි බුදු ජීවමාන බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩියා නම් ඒ වීදුරක වතුර තියනවද අපි? නෑ නේද? මෙච්චර විතර පාත්‍රයකට මේ බත් අර කන් හැන්දෙන් බත් ටිකක් බෙදලා බුදුරජාණන් වහන්සේ වේයෙන් දාන කියලා දෙනවද අපි ජීවන බුදුරජාණන් වහන්සේට? ඒකයි බුද්ධ පූජාවල් වැඩක් නැති වෙලා තියෙන්නේ. මහත්ඵල නෑවා. ඒවා කියපුවා මිනිස්සු බනිනවා. අහක දාන්නේ මොකටද? අන්න යහක දාන්න කියලා අදහස තියෙනකොටම තියෙනනේ එයා බුදුරජාණන් වහන්සේට නෙමෙයි දීලා තියෙන්නේ කියලා. ජීවනව බුදුරජාණන් වහන්සේට දෙනකොට දැන් අහක දාන්න හිතක් එනවද? දැන් සමහර අය යනවා මෙහෙම. බුද්ධ පූජාව තියලා ඒකට මොකද කරන්න ඕන කියලා. එහෙනම් ඒකේ අර්ථය තමයි එහෙනම් එයා ජීවන බුදුරජාණන් වහන්සේට නෙමෙයි දීලා තියෙන්නේ. ඒකනේ එයා ඊතනින් පස්සේ මොකද කරන්න කියලා අහන්නේ ඒකට. බුදු ගුණ හිතලා
බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තාම එයාට පිළිම වහන්සේ කියලා කියන්නේ අජීවී වස්තුවක් නෙමෙයි. බෝධීන් වහන්සේ කියන්නේ අජීවී වස්තුවක් නෙමෙයි. චෛත්‍ය කියලා කියන්නේ අජීවී වස්තුවක් නෙවෙයි. ඒවා පූජනීය වස්තු. ඒව තමයි බුදුරජාන් වහන්සේ උදෙසා බුදුරජාන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සිහි කරලා වඳින්න පුදන්න තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් එහෙමම කළා. දැන් ආනන්ද බෝධින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ තමයි රෝපණය කළේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉද්දී උන්වහන්සේ වෙන වෙන ආරණ්‍ය වලට වෙන වෙන තැන් වලට යනකොට ඒ පළාතේ ඉන්න මිනිස්සු මොකේද වැන්දේ? ආනන්ද බෝධියට වැන්දේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මං වෙනුවට වන්දනාක් ලබන්න මේ බෝධිය සුදුසුයි කියලා කියනවා. මගේ ಗುಣ සිහිපත් කරන් වඳින්න ඕන කියලා කියනවා. එහෙනම් ඒක භාග්‍යතුන් වහන්සේ අනුදැනව දාල එකක්. එහෙනම් බෝධි පූජා කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට කරන පූජාව. එහෙනම් ඒ අවබෝධයට කරන පූජාව කවුරුද සාද කරන්නේ? ඒක රුක්ෂ වන්දනාවක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජා. ඒකයි අපි බුදු ගුණ කියලා කියන්නේ. ඒ බුද්ධ වන්දනාව හරියට කරගත්තොත් තමයි මිනිස්සුන්ගේ කරදර දුක් නැති වෙලා යන්නේ. ඒක ග්‍රහ පූජාවක් කරා කියලා කරදර පුරු නැති වෙන්නේ නැයි. එයා ග්‍රහයන්නේ පූජා පවත්තන බුදුරජාණන් වහන්සේ නෙමෙයි. නේද? ඊට පස්සේ ඕන් ජ්‍යොතිෂකාරයෙක් කියන බොරුවක් කියනවා අසවල් කොඩිය අසවල් නම කියලා එල්ලන්න කියලා කියනවා. එතකොට දැන් සරණ ගිහිල්ලා තියෙන බුදුරජාණන් වහන්සේද ජ්‍යොතිෂකාරයද? ජ්‍යොතිෂකාරයෝ ගොඩාක් බොරු කියන්නේ කටට එනේවා කියන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ නැත්ත කියලාද? 190ක් බොරු කියන මිනිස්සු ඉන්නවා. කටට එන එක කියනවා. ආ ඕක බෝධියට මෙහෙම එල්ලන්නකො අරේම එල්ලන්නකො දැන් මේ මනුස්සයා මොන ඥානය අවබෝධ කරලා දෙක් කියන්නේ. ඊට පස්සේ අර ගිහිල්ලා අර අතු පාත් කරලා දැන් බුදුරජාණන් වහන්සේගේ ඇඟ පාත් කරනවා වගේ. එල්ලලා කොඩිය කවදාකවත් බෝධින් වහන්සේ නමක කොඩිය එල්ලන්නේ නැහැ. බෝධියට කොඩි දාන්නේ නැහැ. අතුවල කොඩි දාන්නේ නැහැ. ඒවා ස්පර්ශ කරන්නේ නැහැ මිනිස්සු ගෞරව කරනවා ඒවට. බුදුරජාණන් වහන්සේට සලකන්නේ. වටේ කොඩි දාන්නේ. එතකොට එහෙම දේවල් කරන් පස්සේ ඒ පින්ඩැස් වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒතර බුදුරජාණන් වහන්සේට කරන දැන් බෝධි අපි පැදකුණු කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ තමයි පැදකුණු කරන්නේ. ඇයි ඒ? චෛත්‍ය පැදකුණු කරනවා. බුදුගුණ කියමින් පැදකුණු කරන. ඉස්සර දෙවිවරු ආවන් පස්සේ ඒ මහා බ්‍රහ්මයා සක්‍ර දෙවියෝ ආවන් පස්සේ එකපාරටම බුදුරජාණන් වහන්සේ ගාවට යන්නේ නැහැ. ඒ අය මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ පැදකුණු කරනවා වටේට. ඒ බුදුගුණ කියමින් පැදකුණු කරලා තමයි වන්දනා කරලා තමයි කතා කරන්නේ. අන්න ඒ ගෞරව කරන බුදුරජාණන්. මොකද හිත දෙවිවරු තරම් බුදුරජාණන් වහන්සේ ගැන වෙන කවුරුත් දන්නේ නැහැ. දෙවිවරු හොඳටම බුදුරජාණන්. ඇයි බුදුරජාණන් වහන්සේ ධම්සප්පවතුම් සූත්‍රයේ දේශනා කරද්දී මිනිස්සු ලෝකයේ අය හිටියේ 5 දෙනයි. මිනිස්සු ලෝකෙ මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු කවුද කියලා දන්නේ නැහැ. හැබැයි පාරමිතා පූර්ණ කාලේ මේ සම්බුද්ධත්වයේ බලාගෙන හිටව දසදහසක් ලෝකවල දෙවිවරු එදා ඇවිල්ලා මාර්ගඵල අවබෝධ කරයි ධර්මය අහලා. ඒකනේ කියන්නේ අප්පතිවත්යන් සමනේනවා බ්‍රාහ්මණේන මේ දහම් ගෝසා පවද්ද මේ සියලු දෙවිවරු ඒක දහම් ගෝසා කරා කියලා කියනවා. මිනිස්සු කරාද? මිනිස්සු දන්නේ නැහැ. උපක කියලා ආජීවකෙක් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මුල් කාලේ මුන්නාස් පාරේ වඩිනකොට ආජීවකෙක් හමු. දැන් මේ කල්ප ගාණක් පිරුම් පුරලා දසමාර සේනාම් පරාජය කරලා සම්බුද්ධත්වයට පත් වෙ බුදුරජාණන් වහන්සේ තමයි මේ පාරේ වඩින්නේ. අර උපක ආජීවකයා දන්නවද? හැබැයි දෙවිවරු දන්නවා. ඔන්න ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේගේ ඇඟ හරීම පැහැපත්. ඔබ වහන්සේ ඇඟ හරීම රත්තරන් පාටයි. ඇඟෙන් රැස් විහිදෙනවා. ඇත්තටම ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේ කාගේ ගෝලයේද? කාගේ යටතේ ඉන්න ශිෂ්‍යයෙක්ද කියලා ඇහුවා. ඊට බුදුරජාණන් වහන්සේ කියන මොකද්ද? නමේ ආචාර්යෝ අත්ති. මට ආචාර්යවරයෙක් නැහැ. මට ආචාර්යවරයෙක් නැහැ. සදිසෝ නමේන විජ්ජති. මට සමාන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එහෙම එක්කෙනයි පහළ වෙලා ඉන්නේ. මට සමාන කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. ඒකෝම්මි සම්මා සම්බුද්ධෝ. මම තමයි එකම සම්මා සම්බුදුරජාණන්. එහෙම කෙනෙක් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කොහෙවත්
සීති භූතෝස්මි නිබ්බුත. මම සිසිල් වෙලා නිවිලා ගියා. ඒ ලෝකේ ඔක්කොම ගිනියවිල්ලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ විතරක්ම සිසිල් වෙලා නිවිලා ගියා. උන්වහන්සේ රාගේ නිවිලා ගිහින් තියෙන්නේ. ආයෙ දැල් වෙන්නේ නැහැ කවදාවත්. දේශේ නිවිලා ගිහිල්ලා. මෝහේ නිවිලා ගියා. සීති භූතෝස්මි නිබ්බුතෝ. මම සිසිල් වෙලා නිවිලා ගියා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අහංගි අරහා ලෝකේ මම තමයි එකම රහතන් වහන්සේ ලෝකේ. එතකොට වෙන කවුරුත් පහළලා හිටියේ නැහැ. අහංගි අරහා ලෝක මම තමයි එකම රහතන් වහන්සේ ලෝකේ. අහං සත්තා අනුත්තර මම මේ සත්‍යයන්ට මඟ පෙන්වන අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියනවා. මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ මිනිසුන්ට පිහිටක් වෙන නැහැ. ඔන්න බුදුරජාන් වහන්සේ ගැන බුදුරජාන් වහන්සේ හඳුන්ලා දෙන හැටි. මම මේ දෙවි මිනිස් ප්‍රජාවට මේ ධර්මයේ කියන්න යන්නේ කියලා. කියන්නේ සම්බුද්ධත්වයට පත් වෙච්ච මුල් කාලේ. එතකොට එහෙම බුදු කෙනෙකුගේ ධර්මයක් තමයි මේ ඉතුරු වෙලා මේ චුට්ටක් තියෙන්නේ. ඒ නිසා මේ වගේ කාලයකද මිනිස්සු උත්සාහ කරන්න ඕනේ මේ මනුස්ස ජීවිතයෙන් අපි මේ මනුස්ස ජීවිතයට එන්නේ පින්වතුනි හිතන්න එපා ගිය ආත්මෙත් මිනිස්සෙක් වෙලා ඉන්නේ. ඊට පිට ආත්මෙත් මිනිස්සෙ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මිනිස්සෙක් විදිහට පුද්ගලිකව කෙනෙක් මනුස්ස ලෝකෙට එන්නේ හරියට විය සිදුරෙන් කන කැස් බෑවෙක් අහස බලනවා වගේ කියලා කියනවා. එක හැක් අන්ධ වෙච්ච කැස් බෑවෙක් ඉන්නක මොහොතයට අවුරුදු 100කට වතාවක් එයා මොහොතෙන් උඩට එන්නේ. ඉතින් විය ගහක් මොහොතට දැම්මන් පස්සේ මෙයා අර අවුරුදු 100ක වතාවක් වතුරෙන් උඩට ඇවිල්ලා අහස බලනකොට අර විය ගහේ සිදුර ඇවිල්ලා හරියට මෙයාගේ ඇහැට මෙව ගහිනවා. අහනවා මහන්නේ ඒක දුර්ලභයි නේද කියලා. ස්වාමීනි ඒක විය නොහැකි දෙයක් කියලා කියනවා. මහන්නේ ඔయితත් වඩා දුර්ලභයි කියලා කියන පුද්ගලිකව මිනිස්සෙක් මනුස්ස ලෝකේ ඉන්නේ. එහෙනම් අපි පුද්ගලිකව මේ මනුස්ස ලෝකෙට එන එක බොහොම දුර්ලභයි. මහගෙදර වගේ කියන සතර අපාය. සතර වැඩිපුරම කොහෙද ගිහින් උපදින්නේ? තිරිසන් ලෝකවල බල්ලෝ බලල්ලු වෙලා මුහුදේ සත්තු තමයි උපදින්නේ කියලා කියනවා. ඉතින් ඒකේ ඉඳලා මාළුවෙක් වෙච්ච එකෙක් ඔන්න කාලෙකදී ඇවිල්ලා මුවෙක් වෙනවා. මුවෙක් වෙච්ච එකෙක් හරකෙක් වෙනවා. හරකෙක් වෙච්ච එකෙක් පළඟැටියෙක් වෙනවා. ඕකෙම රවුම් ගහනවා මිසක් ආපහු සුගතියක එන්නේ නැහැ. මහගෙදර වගේ කියන නිරේ යන්නේ ඒක. මරණාම නිරේ යනවා. එහෙ නිරේ ගියපුවාම බුදුරජාන් වහන්සේ දේශනා කරන හිරේ දැම්මා වගේ ආපහු මේ ලෝකෙට එන්න බෑගෙන පිං ගන්න ඕනේ. ඒව නැහැ කියනවා. ඒක හරියට මිනි මරුවෙක් ගිහිල්ලා ජීවිතාන්තය දක්වා හිරේ දානවා. දැන් පස්සේ ගෙදර පිංකමක් තියෙනවා කියලා එයාට එන්න දෙනවද? එයාට නිරේ. එහෙම නැත්තම් ගිහිල්ලා പ്രേත ලෝකෙ උපදිනවා කියනවා. പ്രേත ලෝකෙ තියෙන්නේ මොනවද? කුසගින්නත් පිපාසයක්. ඔව තියෙන්නේ. එතකොට මේ പ്രേත ලෝකෙ ඉපදුනන් පස්සේ කණ්ඩ නැහැ බොන්න. සමහර പ്രേතයෝ කියනවා මම අවුරුදු 55කින් වතුර පොදක් බීලා නැහැ. මම අවුරුදු 55කින් කාපු කෑමක් සිහි කරන්න. එයාට මතක් වෙන්නේ. දැන් අපිට ඊයේ කාපුව මතක නැද්ද? මතකයි නේද? දැන් අදත් කෑවනේ. එයා කියනවා මට කාපු කෑමක් මෙහි ඉපදුනාට පස්සේ මතක නැහැ කියලා. කියනවා ඒගොල්ලන්ට කණ්ඩ උරුම වෙච්ච දේවල් ලබා ගන්නත් පොර කණ්ඩ ඕනේ කියලා කියනවා. වැසිකිලි වලක් ගාවට ගිහිල්ලා මිනිහෙක් සෙම ටිකක් කාරලා දැපුවම මේක බෙදා ගන්න පෙරේතිය පොර කන. අපිට මනුස්ස ලෝකෙද්දී ඒක තේරෙන්නේ නැහැ. ඇයි අපිට යොපින්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ගිජ්ජ කූටෙන් බහිනකොට උන්වහන්සේ පෙන්නලා දෙනවා මේ එක්තරා ප්‍රේතෙක්. පොදු වැසිකිලි වලේ ගිලිලා ඉන්නේ කියන ප්‍රේතයෝ ටික. කියනවා මහන්නේ ඔය කලින් ජීවිතේ හරක් මරපු කෙනෙක්. එයා ඔය නිරේ ගිහිලා ඉතුරු කර්මයේ තමයි ඔය වැසිකිලි වලේ ගෙවන්නේ කියලා. ඔන්න කර්ම. ඒ වගේ ලෝකයකට ගියන් පස්සේ අපි මේ මනුස්ස ලෝකේ උඩ දාගෙන දැඟලුවත් එයාව ගොඩ ගන්න බෑ. එහෙනම් ජීවත් වෙලා ඉන්න අය අපි හැම කෙනෙක්ම අනිවාර්යෙන් සුගතිය යන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනද නැද්ද? හැබැයි මැරෙන තුරාවට මිනිස්සුන්ට ඒක කරගන්න හම්බෙන්නේ නැහැ. සමහර අය මැරුණාම පාංශකූල දෙන විදිය ලියුම් වල ලියනවා. දැකලා තියෙනවනේ. පාංශකූලකින් දෙන පිනක් ගන්න එයා එන්න ඕන කොහෙටද කියලා දන්නවද?
අහලා තිනවා යතාවාරී වහා පූරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති. ඔන්න මොකද? ගංගා වලින් එළදගල ගලාගෙන යන ජලය මහා සාගරේ පුරවනවා වගේ මේ අද දෙන්නා වූ පින් ඥාති ප්‍රේතයන්ට අනුමෝදන් වේවා. එහෙනම් එයා පින් ගන්න බලාගෙන මැරුණොත් කොහෙද උපදින්නේ? ප්‍රේත ලෝකෙ උපදිනවා. එහෙනම් ජීවත් වෙලා ඉදි පින් ගන්න බලාගෙන නෙමෙයි වැඩ කරන්න. මොකද්ද? පින් කරන්න ඕනේ. දන් දෙන්න ඕනේ. සිල් රකින්න ඕනේ. එහෙම කරගත්තන් පස්සේ යා සුගතිය කියනවා. ඊට පස්සේ මෙහෙ දානි දුන්නත් එකයි යාට නැතත් එකයි. පාංශකූලේ දුන්නත් එකයි යාට. එයා එයාගේ ගමන ගිහිල්ලා. ඔන්න. දැන් සමහර අය ඉන්න කොහොමත් මුකුත් නැහැ. ඔය പ്രേත ලෝකවල තියෙන කුප්පිපාසික. තව තියෙනවා මේ ඒ කුප්පිපාසික කියන ලෝකේ තියෙන්නේ බඩගින්දරත් පිපාසෙත් විතරයි. ඔයගොල්ලෝ බඩගින්දර කියන එක දන්නවද නැහනේ? මම හිතන්නේ දන්නවා කියලා. අපි බඩගින්න උනන් කනවනේ. දවස් 3-4 බඩගින්න ඉඳලා තියෙනවා කවදාද? නෑනේ. බඩගින්දර කියලා එකට කියන්නේ. ඒ ගින්දර ගහන උගුරටත් එක්ක. කලන් දාලා වැටෙනවා. ප්‍රේතයෝ සමහර දැන් ප්‍රේත වස්තුවේදී ප්‍රේතයෝ වැටිලා ඉන්නේ කියලා කියන නැගිට ගන්න බැරුව. බඩ ගන්නවා කියනවා. ඒක තැනක තියෙනවා ඒ ගෙදර අම්මා තාත්තයි මැරිලා. අම්මා මැරිලා ඒ ගෙදර කොස් ගහේ ප්‍රේතෙක් වෙලා ඉපදිලා ඉන්නේ. ගෙදර මිනිස්සු දරුවෝ උයාගෙන කනකොට අර ප්‍රේතය අර කොස් ගහේ ඉඳලා බැහැගෙන එනවා. හොඳද? කකුල් නැහැ. බඩ ගාගෙන ඉන්නේ. බඩ ගාගෙන ඇවිල්ලා ගෙදර ළඟට එනකොට අර මිනිස්සු ඔක්කොම කාලා බීලා ඉවරයි. බඩ ගාගෙන ඉන්නේ. සමහර තැන්වල කියනවා නේද සෙරෙප්පු පූජා කරන්න. පූජා කරලා පින් දෙන්න කියලා. ඇයි දන්නවද? ඇවිදින්න බෑ. සමහර තැන්වල කියනවා ඇඳුම් දීලා පින් දෙන්න. මොකද දන්නවද? ඇඳුම් නැහැ. ජීවිත කාලෙටම කාටවත් ඇඳුමක් දීලා නැහැ. ඒ නිසා පින් මෙහි මනුස්ස ලෝකේ පින මේක හරියට හෝටලයකට ගියා වගේ සල්ලි අරගෙන. කාලා බීලා සල්ලි ටික ඉවරනකොට අපි යන්න ඕනේ නැහැ. නිකම්ම දොට්ට වැටෙනවා. මනුස්ස ලෝකේ ආවා. දැන් මනුස්ස ලෝකේ ඉන්න පිනකින්නේ අපි ආවේ. දැන් අපිට අතපය තියෙනවා. කට හොඳට තියෙනවා. කෑවා, බිව්වා, බයින්න ඕන මිනිසුන්ට බැන්නා, ඉගෙන ගත්තා. ඕවා කර කර ඉන්නවා. පින් දැස් කිරීමක් නැහැ. හොඳ යහපත් දේවල් කිරිල්ලක් නැහැ. දැන් අර පරණ මුදල් ටිකට දැන් මොකද වෙන්නේ? දැන් ටික ඒක ඉවර වෙන එකේ ලක්ෂණ තමයි අපේ ආයුෂ ගෙවෙනවා. රූප ස්වභාව වර්ණය ගෙවෙනවා. නිරෝගීකම නැති වෙනවා. කන්න පුළුවන් කෑම සීමා සහිත වෙනවා. ඕවා කන්න එපා සීනි. ඕවා කෑවල් කොලෙස්ටරෝල්. දැන් කෑම සීමා වෙනවා. එන්න. ඒ මොකද්ද ඉවර වෙන්නේ දැන් මේ? පින ඉවර වෙන්නේ වෙන මොකවත් අපි හිතන් ඉන්නේ ආදිය වැඩියාව නිසානේ අපිට කන්න බැරි. රසවත් දේවල් කන්න තියෙන පින ඉවර වුණාම රසවත් දේවල් ඉතින් ඉහට කන්න බෑ කෑවොත් මැරෙනවා. යාන වාහන තියෙන ඊට පස්සේ යන්න බෑ වාරු නෑ. ඔන්න ටික පින ඉවර වෙන හැමෝටම අපිට වෙන්නේ ඔච්චර. මනුස්ස ලෝකේ පින ඉවරනවා. දැන් වෙන පිනක් රැස් කරලා නැත්තම් දැන් මේ ආයුෂ වර්ණ සැප බල මේ ටික නැති වෙන්නේ. මේ හතර නැති වෙන්නේ පින ගෙවෙනකොට. අපි මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට මේ හතර ගෙවෙනවා කියන එක හොඳට තේරෙන්නේ නැද්ද? තේරෙනව නේද? ඒක ගෙවෙනවා. ගෙවෙන පින ඉවර වෙනවා. ඊට පස්සේ දැන් මේව කරලා නැහැ. එතකොට ගිහින් උපදිනවා. එතකොට උපදින්නේ වස්ත්‍ර නැහැ, කණ්ඩ නැහැ, අඳින්න නැහැ. බොන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මහණෙනි මේ ලෝකේ වෙන දේවල් තියෙනවා නොවන දේවල් තියෙනවා කියනවා. ඒක ධාතු ස්වභාවයක් කියලා කියනවා. මොකද්ද නොවන දේ? කයින් දුස්චරිතය කරලා. මොනවද කයින් දෙත්තේ? සත්තු මරනවා. හොරකම් කරනවා. වැරදි කාමසේන කරනවා. වචනෙන් දුස්චරිතය කියලා බොරු කියලා, කේලම් කියලා, පරුස වචන කියලා, හිස් වචන කියලා. මනසින් දුස්චරිතය කියලා මිත්‍යා දෘෂ්ටික වෙලා, අනුන්ගේ දෙයට ආස කරලා, දේශය මේ දුස්චරිතය කරලා සුගතියේ යනවා කියන එක මහණෙනි කිසිදාක නොවන දෙයක්. ඒ කාරණේ සුගතිය යනවා කියලා එක වෙන්නේ නෑ. එහෙනම් ඒකට හේතුව මොකද? බුදුරජාණන් වහන්සේ දෙනවා හැබැයි මහන්නේ මේ දුස්චරිතය කරලා දුගතිය යනවා කියන එක නම් ඒකාන්තයෙන් සිද්ධ වෙන දෙයක් කියනවා. මේවා හේතුවෙන් දුගතිය යනවා කියලා. ඒක ස්ථීරවම
පැහැදිලිවම निराවුල්ලම දේශනා කරලා තියෙනවා. ඒ වගේම තමයි මහන්නේ කියන කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ කරලා සුගතියේ යනවා කියන එක සිද්ධ වෙන දෙයක් කියනවා. ඒක මා විසින් අවබෝධ කරලා තියෙන්නේ කියලා කියනවා. හැබැයි කාය සුචරිතේ, වචී සුචරිතේ මේවා කරලා දුගතියේ යනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඕක තමයි ක්‍රමවේද. එහෙනම් අපි සුගතිය යන දෙයක් නම් කරලා තියෙන්නේ. අපි මොණයන් හෝ කෙනෙකුට අල්ලලා අපිව දුගතිය යවන්න බෑ. අපි අනිවාර්යෙන් සුගතිය යනවා. අපි දුස්චරිතේ නම් කරලා තියෙන්නේ. අපි මොණයන් හෝ ලෝකෙම එකතු වෙලා අපි සුගතිය යවන්න හැදුවත් අපි යන්නේ නෑ. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එයා ඒ හේතුවෙන් සුගතිය යෑමක් නෑ. මොකද එයාගේ යටට හරවපු කර්මයක් තියෙන්නේ. ඒක සාමාන්‍ය ලෝක ධර්මතාවයක් ඒක. නේද? අපි මිනිස්සුන්ට කෑමක් දුන්න දෙන එකයි කණේ පාරක් ගහන එකේ වෙනසක් නැද්ද? කෑමක් දුන්නොත් හොඳයි. Tamanටත් හොඳයි, යාත් හොඳයි. කණේ පාරක් ගෙවුවොත් මොනවාගේ තත්ත්වයක් උදා වෙයිද? සමහරට එකේ මරුන් කන්න වෙන්නත් අපිට පුළුවන්. එහෙනම් ක්‍රියාවේ ඵලයේ වෙනසක් තියනවද නැද්ද? මේ ජීවිතයේදී ක්‍රියාවේ ඵලයේ වෙනසක් තියෙනවා නම් පරලොවේදී ක්‍රියාවේ ඵලයේ වෙනසක් මේට වඩා 100,000 ගුණයකින් තියෙනවා. ඒකයි කියන්නේ මනුස්ස ලෝකේ ඉන්නේ දුර්ලභව. ඒ මනුස්ස ලෝකේ ආපම බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා දානීය පුරුදු කරන්න, සීලය පුරුදු කරන්න, භාවනා පුරුදු කරන්න. ඔන්න පින් රැස් වෙනවා. මේ දන් දුන්නාම සැප ලැබෙනවා. සිල් රැකපුවාම සුගතිය යන්න පුළුවන්. විරාගී වුණොත් භාවනා කළා බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. ඒක බෑයි කියමුකෝ. එහෙනම් අනිත් දෙක හරි කරගන්න වටින්නේ නැද්ද? හැබැයි දන් දීලා විතරක් හිටියොත් අපිට ඔය සිල් රකින්න ඕනේ නැහැ. ඔය පන්සිල් මොකටද? අපි හොඳට පින් කරනවා දන් දෙනවනේ අපි කියලා. මොකද වෙන්නේ? සුගතිය යන්න බෑ. හැබැයි සැප ලැබෙනවා. ඒක තියෙනව නේද? සත්තු රාජකීය අස්සයෝ ඉන්නවා. රාජකීය බල්ලෝ ඉන්නවා. මහ පොලේ අඩිය ගහන්නේවත් නැහැ. ලෝකේ ඉන්න බල්ලෝ සමහර බල්ලෝ එකයි යන්නේ හෙලිකොප්ටරේ. හෙලිකොප්ටරේ. එයාටම කියලා ලියපු ලොකු මාලිගා දේපොළ විදියට තියෙනවා. වත්කම් තියෙනවා. එයාව නඩත්තු කරන්න. දන් දීලා තියෙනවා. හැබැයි මොකද කරලා නැත්තේ? සීලයක් පුරුදු කරලා නැහැ ඒගොල්ලෝ. ඒ නිසා මරණම් පස්සේ තිරිසන් ලෝකේ අර පින විපාක දෙනවා. හැබැයි ඒ සීල් රැක්කනම් ඒ පින කොහෙද විපාක දෙන්නේ? සුගතියේ. ඒතර මනුස්ස ලෝකේ සැප ලබනවා. දිව්‍ය ලෝකේ සැප ලබනවා. දැන් ඒක ලබන්න බෑ යාට. ඉතින් බුදුරජාන් වහන්සේ පෙළගෙන මේ දානයත් සීලයත් පුරුදු කරොත් මනුස්ස ලෝකේ චාතුම් මහරජිකේ යාමේ තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියන මේ දිව්‍ය ලෝක හයත් මනුස්ස ලෝකේ මේ ටිකටම යන්න පුළුවන්. එතනින් එහාට යන්න නම් ඒගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? භාවනාමය පුණ්‍ය ක්‍රියා උපදවලා තියෙන්න ඕනේ. මොකද සරාගී කෙනෙකුට යන්න බෑ කියනකොට විතරාගී කෙනෙක් තමයි එතනින් එහාට යන්නේ කියලා කියනවා. එන්න ඕක දැනගෙන අපි ඔය ධර්මයේ සරල දේවල් කියලා ගැඹුරු නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කළ මූලිකව වටහා ගන්න පුළුවන් දෙයක්. එහෙනම් ජීවිතේ සියලු දෙනාම අත් නොහැර පොඩි කාලේ ඉඳන් පුරුදු කර දී යුතු මොකද්ද? ධර්මයක් පුරුදු කළ යුතු හේතුව මොකද? මැරෙන්න කවුරුත් කතා බහ කරගෙන ඇවිල්ලා නැහැ දවසක්. අපි උපැන්න සාහිතිකෙත් එක්ක මරණ දවසේ දිනේ අපිට කාටවත් දාලා දීලා නැහැ. එහෙම වුණොත් අපිට පුළුවන් තව තියෙනවනේ අවුරුදු 10ක විතර මේ අවුරුදු 10 කරගන්නවා කියලා. එහෙම කොහෙවත් දීලා තියනවද? නෑ. ළමයි මැරෙනවා. තරුණ අය මැරෙනවා. මේ මැදි වයසේ අය මැරෙනවා. කෙලවරක් නෑ මැරෙනවා. එතකොට මේ මිනිස්සු දන්නේ මැරෙන දවස. සාමාන්‍ය ලෝකයේ කරන දේවල් විතරක් මේගොල්ලන්ට කරනවා. මේ වගේ අමුතු දේවල් නෑ. ගියක් හදන එක අමුතු දෙයක් නෙමෙයි. ලෝකේ හැමෝම මිනිස්සු ගෙවල් හදනවා. ඇයි? ගියක් ඕන නිසා. මිනිස්සු ඉගෙන ගන්නවා. මොකද ඉගෙන ගන්න ඕන නිසා. ලෝකේ කවුරුත් ඉගෙන ගන්න නිසා. ඒවා අමුතු දේවල් නෙමෙයි. ඒවා ලෝකේ තියෙන දේවල්. මේ ලෝකේ ආපුවම කොහොමද ඒවා කරන්න ඕනේ. හැබැයි ධර්මයක් පුරුදු කරේ නැත්නම් ඒ කිසිම කෙනෙකුට මේ මනුස්ස ජීවිතය ආපු එකේ පිහිටක් නැහැ අන්තිමට. දැන් තිරිසන් ලෝකේ සත්තුන්ට දන් දෙන්න පුළුවන්, සිල් රකින්න පුළුවන්ද? ඒවා මොකොත් නෑ. ඒ ලෝකවල ඒව කරන්න බෑ. ඒ ලෝකවල තියෙන කර්මයේ විඳවීම. මනුස්ස ලෝකේ ඉඳන් තමයි ඉහළට පටන් ගන්නෙ. යහපත් හෝ අයහපත් හෝ කර්ම තීරණය කරලා කරන්න පුළුවන්
ශක්තිය උපදින මනුස්ස ලෝකේ ඉඳලා. දැන් අපිට පුළුවන් නේද මේක හොඳයි, මේක මං කරනවා. මේක නරකයි, මේක මං නොකර ඉන්නවා කියලා හිතලා යමක් කරන්න බැරිද? පුළුවන්. ඒ හැකියාව දුගති ලෝකවල නැහැ. එහෙ තියෙන කර්මයේ විඳවන්න. කර්මයේ විඳවන්න තියෙන. එහෙනම් අපි තීරණය කරන්න ඕනේ ඒ මනුස්ස ලෝකේ අපිට ලැබිලා තියෙන විශේෂ හැකියාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. එහෙම ප්‍රයෝජන ගත්තොත් තමයි අපිට සුගතිය ගන්න පුළුවන් වෙන්නේ. දැන් නිවන් අවබෝධ කරගන්න මාර්ගඵල අවබෝධ කරගන්න ඔක්කොටම කලින් අන්තිමටම තියෙන එක මොකද්ද? සුගතියනේ ඒකනේ. ඉතින් ඒක කරගන්න තු අනිත්‍ය මුකුත් කරන්න බෑනේ. අන්න ඒ නිසා හොඳට මේ කියපු විදිහට දාන දෙන්න ඕනේ. එතකොට දාන දෙනකොට ඒ විදිහට දාන දීලා මේ ගියායට පින් අනුමෝදන් කරන්න ඕනේ. බණ අහනකොට ඒ විදිහට බණ අහලා ඒ බණ අහපු පින අපි කවුරුත් තමයි එකතු වෙලා මේ ගිය කෙනාට අනුමෝදන්නේ. නැත්තම් ඒවා ඔක්කොම චාරිත්‍ර විතරයි. චාරිත්‍ර වාරිත්‍ර. කිසිම වැඩක් නැහැ අන්තිමට. ඒවා චාරිත්‍ර නෙමෙයි බණ අහන්නේ. බණ ගෙවල් කියලා කියන චාරිත්‍ර නෙමෙයි. ඒවා තමාටත් අන් අයටත් හිතසුව පිණිස පවතින දෙයක් එතන රැස් වෙනවා. දානයක් කියන්නේ චාරිත්‍රයක් නෙමෙයි. සිල් සමාදන් වීම චාරිත්‍රයක් නෙමෙයි. ඔය සමිතිය වල කියන්නේ චාරිත්‍රානුකූල අපි දැන් සිල් සමාදන්. ඒ කියන්නේ මේ මිනිස්සු ජීවිත කාලෙම චාරිත්‍රයක්ම කරලා තිනේ. හැකපු සීලයක් නැහැ. ඉතින් නාකි ලොක්කො ටිකක් නේ දැන් ගිහිල්ලා සමිතිය වල ඉඳගෙන ඉන්නේ. ඒතර ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? චාරිත්‍රානුකූලව අපි සිල් ගන්න ඕනේ. එතකොට මේ මිනිස්සු ඔය අවුරුදු 60 70 ගිහිල්ලත් ඒක චාරිත්‍රයක් නෙමෙයි කියන එකත් ඉගෙනගෙන තියෙනවද? නෑ උඩ බලන් ඉඳලා තියෙනවා. ඒකනේ ඊරිසියාව, කුහකකම, අනුන් දියුණු වෙනවට කැමති නෑ. සමිතියට ගියපුවම ගහ ගන්නවා, හොරකම් කරනවා. ඒක මේ සමගියෙන් වැඩක් කරන්න බැයි. ධර්මයෙන් පිරිහිලා. ධර්මයෙන් දියුණු මිනිස්සු ගා තියෙන මොනවද ලක්ෂණ? හොරකම් කරන්නේ, අරක්කු බොන්නේ, අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ, සමගී ඊරිසියා කරන්නේ, කොටවන්නේ මිනිස්සු. අනුන් දියුණු වෙනකොට සතුටු වෙනවා, දියුණුවට උදව් කරනවා. ඒ ලක්ෂණ මිනිස්සු ගාව තියෙනවද නැහැ? අනුන් දියුණු වෙනකොට ඒකට කැමතිම නැහැ. ළමෙක් විභාගයක් පාස් වුණා කිව්වොත් පපුව දානවා මේ මිනිස්සයන්ගේ. රස්සාවක් හම්බුණා කිව්වොත් ගමේ මිනිස්සුයෙකුට සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒවා තමයි අකුසල ඊර්ෂ්‍යාව. ඉතින් ධර්මයක් නැති නිසා මේවා ප්‍රහාණය කරන්න බෑ. මරණම් පස්සේ දුගතිය යනවා. ඉතින් ඒ නිසා ඒ දුගතිය ගියපුවාන් පස්සේ මියගිය ඥාතීන් දැන් ඔබ ඉන්නව නේද? දැන් ඔබේ හත්මුත පරම්පරාවේ ඥාතීන් പ്രേත ලෝකේ ඇති ඉන්න කට්ටියකුත් ඇති. මනුස්ස ලෝකේ පින ඉවර වෙනකොට අපි පින් කරලා නැත්තම් කවුද කිට්ටු කරන්නේ? අපේ දුව, අපේ අම්මා, අපේ නැන්දා, අපේ මුනිපිරි මිනිපිරියෝ කියලා දැන් කවුද කිට්ටු කරන්නේ? අර මියගිය പ്രേතයෝ කිට්ටු කරන්නේ. ඒගොල්ලෝ ඉන්න ඕන තරම්. පින් කරලත් නැහනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ මරණාසන්න මොහොතේ සමහරකට පේනවා. පෙවුනහම ඉතින් එහි යන්න තමයි හිත. හැදන්නේ මේ ප්‍රේතයෝ පේන්නේ කියලා. ගොඩාක් ඔය මරණාසන්න අයට කියන ඕන්න ආච්චි ඇවිල්ලා ඉන්නවා, නැන්දම්ම ඇවිල්ලා ඉන්නවා. අපි කිරියම්ම මන් දැක්කා. ඒ කවුද ඇවිල්ලා ඉන්නේ? ඥාති ප්‍රේතයෝ එන්නේ. ඉතින් මේගොල්ලන්ගේ හිත එතෙන්ද බැඳුනන් පස්සේ මරණ ගමන් ප්‍රේත ලෝකෙ පුදිනවා. ඉතින් කාට කියන්නද? කාට කියන්නද? අපිත් හිතනවා අනේ යා හොඳ ලෝකෙ කියන්නේ. ඔය නිකන් ඔය පිස්සුවෙන් වෙන්න ඔය නිකන් සිහි කල්පනා නැති වෙලා නියාට ඔය කීකෝ පේනොයි කියලා අපි හිතින් හිත හදාගන්න. එයා പ്രേත ලෝකෙ ගියා. එතනින් කතාව ඉවරයි. මෙහි අමතකයි. ඊට පස්සේ අපිත් ටික කාලයක් ඕකම කර කර ඉන්න. අපිටත් ඔය ටිකම වෙනවා. ගැලවෙන්න එකක් නෑ අන්තිමට. ඒ නිසා මේ පිටුතුන් කල්පනා කරන් මේ ලැබුවා වූ දුර්ලභ මනුස්ස ජීවිතය අපිටත් මේ දාන සීල භාවනා ආදී පුරුදු කරගෙන සසර දුකින් අත් මිදීමට වාසනාව උදා වේවා